ඒ සෝතාපන්න භාවය කියන්නේ නිවන කියන තැන එක මොහොතක ස්පර්ශ වෙලා යෑම. දැන් නිවන කියන එක අපි දකින්නේ අවසාන අරහත් ඵල ප්‍රත්‍යක්ෂයේදීම නෙමෙයි. අරහත් ඵල ප්‍රත්‍යක්ෂයේදී වෙන්නේ නිවන කියන තැන අපි පූර්ණව ඒ ක්‍රියාවලිය පූර්ණව ඒ බවට පත් වෙලා ඉන්නවා. පූර්ණව ඒක අත්දකින්නවා. සෝතාපන්න ඵලයේදී දකින්නෙත් නිවන. සෝතාපන්න ඵලයේදී නිවන දකින්නවා කියන්නේ ඒ දකින්නේ හරීම සුළු මොහොතකට. හරීම මේ නිකන් යාන්තමට ටච් වෙලා යනවා වගේ. දැන් මේ විදිහට කිව්වොත් මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් ඔන්න තමාම ආදේශ කරගෙන මම කියන්නම්කෝ. දැන් තමා හිතන්නකෝ දැන් තමා ඒ බඩපත් වෙන තමා දැන් ඉපදෙලා. ඉපදුන මොහොතේ ඉඳලා තමා ලොකු කළුවර පෙට්ටියක හිර කරලා තියෙනවා. උඩෙන් යට හතර පැත්තෙන්ම හිර වෙලා කළුවර පෙට්ටියක. එතකොට ඉපදුනද මොහොතේ ඉඳලා කවදාවත් එළියක් ලෝකයක් කිසිම දෙයක් දැකලා නැහැ. එතකොට යම්කිසි මොහොතක ඔය පෙට්ටියේ එක පැත්තකින් පියන පොඩ්ඩක් ඇරලා වහනවා. එතකොට එයා දකිනව නේද යම්කිසි ආලෝකයක් යම්කිසි අර ඒ දකින දැන් සදාකාලික අඳුරේ හිටියේ යා. දැන් දිගටම අඳුරේ ඉන්නවා. යා එහෙම ආලෝකයක් කියන එකක් තියෙනවද කියලා එයා දන්නේ නැහැ. දැන් ඉපදුන දවසේ ඉඳලා පෙට්ටියකට අලුවරේ දාපු කෙනා දන්නවද ආලෝකයක් කියන එකක්? එළියක් කියන එකක් දන්නේ නැහනේ. අර පියන පොඩ්ඩක් අරිනකොට එයා දකිනවා ආලෝකය. ඒක යාට හරි සුවයක්. අන්න ඒ වගේ තමයි සෝතාපන්න ඵලය. අන්නේ සුවේ දැක්ක ආලෝකයේ ඊට පස්සේ මෙයා තව ඒක දකින්න එයා පෙළමෙනවා. එයාගේ කැමැත්තක් එනවනේ ඒ ආලෝකය දකින්න. අන්න ඒ වගේ තමයි සෝතාපන්න භාවයට පත් වෙනවා කියන්නේ. ඒක අපි අනිත් පැත්තෙන් මේක අපි ටෙක්නිකල් විදියට මෙහෙම ගත්තොත් දැන් ඉපදුන දවසේ ඉඳලා මෙයා ලොකින් මෙයා තුළ ක්‍රියාත්මක වෙන මනස දැන් කුඩා ළමයා තියෙන ස්වභාවය නෙමෙයි අපි පස්සේ මේ දැනුම අවබෝධ කරගෙන දැනුමත් එක්ක මේ සම්මත යන ගමනේදී ලොකු භාෂාවක් අපි නිර්මාණය කරගෙන ඒ හරහා හැම මොහොතකම මනස ක්‍රියාත්මක වෙනවානේ. දැන් අපි ඉපදෙන්නේ අර සුද්ධ ස්වභාවය තුලනේ. ඒ ඉපදෙන තැන යාට පවතින සුද්ධ විඥාණය තුල එයාට මමවත් මගේ ලෝකයක්වත් නැහැ. ඒතරේ මම සහ මගේ ලෝකේ නැති තැන එයාට දුකක් පවතිනවද? අපිට කුඩා අවදීදී මට දැනුණද දුක කියලා. දැන් මගේ අම්මා නැති වුණත් මට ඒ වෙලාවේ දුකක් දැනෙනවද? නෑනේ. මට දැනෙන්නේ කයට එන බඩගින්න වේදනාව, කවුරු හරි ගැහුවම ඇතිවන වේදනාව. ඒ ටික විතරයි නෙන්නේ. ඉතින් අන්න ඒ වගේ සම්පූර්ණ සුව ස්වභාවයක් ඔය සම්පූර්ණ ඒ කියන්නේ හරියට සම්පූර්ණ මේ සබාදහම මම එක විදියට තමයි මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර එහෙම සුවය තුල ඉන්නකොට ඒ ඩිංග යාට මනස කියන එක වර්ධනය වෙනවනේ. මනස කියන එක නිර්මාණය වෙනවා. දේවල් අඳුර ගන්නවා. ඒ දවල් තුල ඊට පස්සේ මේ සම්පූර්ණ මම කියලා සකස ගන්නවා. ඊට පස්සේ මම කියලා සැකසිච්ච තැන එයාට මම කියලා දැනගත්ත දවසේ ඉඳලා එයා තුල දුක පවතිනවනේ. ඒ කියන්නේ එයාගේ ඒ පුංචි කාලේ ඉඳලා ගත්තොත් එයාගේ බෝලේ කවුරු හරි ගන්නකොට ඒකට දුකයි තරහ යනවා නේද? එයාගේ බෝනික වෙන කෙනෙක් අර ගන්නකොට එයාට දුකයි, බෝනික කැඩුනොත් දුකයි. අර ඒ වගේ එතකොට මගේ කියන ලෝකය හැදිලා දැන් මම කියන එක නිර්මාණය වෙනකොටම දැන් මම එක අන්තයකට ආවනේ නේ. ඒ අන්තය කෙනකොට දැන් තව අන්තයක්
කියන්නේ අන්තය කියන එක තනිය තියන්න බැහැනේ නේ. ඒතකොට දී ස්වභාවය එතනම හට ගන්නවනේ නේ. මේ පැත්තේ මම එනකොටම මගේ කියන ස්වභාවය ඔටෝමැටිකලි එතන නිර්මාණය වෙනවා. එතනට ඒ කියන්නේ දැන් එතනම අවිද්‍යාව තුළ ඒ අන්ත දෙක සැකසුණා. එතනනේ. නමුත් ඒක අපිට ඒ කුඩා ළමයට එහෙමමයි කියලා පනවන්න බෑ. අපි නිකන් ඒක උපමාවකට ගන්න කුඩා ළමයට ඇත්තටම අර ඒ පෙනුනට යාට එතන යම්කිසි දෙයක් තියනවා කියන හැඟීම කියන්නේ තියනවා යා තුල. ඊට වඩා යාගේ අර යා සසරේ සකසගෙන එන අර කුණු මල්ල යාට ළඟ එහෙමම තියෙනවා. මොකද එයා අර මේ ආත්මෙන් ආත්මෙට දැන් එයාගේ අර දැන් කෙනෙක් විඥානයක් යනවා නෙමෙයි. මම හිතන්නේ කලින් දේශනාවල අහලා ඇති මම දේශනා කරන දැන් ඒක මෙතෙන්දී ආයි කියන ගත්තොත් ගොඩාක් වෙලා යනවා. අර යම්කිසි එයාගේ මේ මොහොතේ සැකසෙන සිතේ කම්පන තරංගය තමයි ඊළඟ තැන ගිහිල්ලා හටගන්නේ. එතකොට අන්න ඒ හටගන්න කම්පන ස්වභාවය තුළ ඒ හටගන්න ඒ ක්‍රියාත්මක වෙන ඒ ශක්තියට අර එයා ඒ භවය තුළ ඒ කය තුල නිර්මාණය කරපු සියලුම සිතිවිලි යාගේ ඊට ධාතුව තුල නාම රූප විදියට ඒ කියන්නේ අර දැන් නාම ගොත්තන් කියන ස්වභාවය බුදුන් වහන්සේගේ වචනෙන් කිව්ව නාම ගොත්ත කියන ස්වභාවය තුල ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන්නේ පැවතිලා තියෙනවා. එතකොට ඒව තමයි එයාගේ ඊළඟ භවයේ සැකසෙන නිසා ඊළඟ භවයේදී එයාගේ සම්පූර්ණ ජීවිත කාලයම නිර්මාණය වෙන්නේ අර නාම ගොත්ත තුල. එතකොට අන්න ඒ මල්ල දැන් මෙයාගේ ළඟ තියෙනවනේ නේ බබාගේ. ඒ නිසා අපිට කියන්න බෑ එයා සුද්ධවන්තයි සුද්ධයි කියන තැන. එතකොට ඊට පස්සේ දැන් අර එහෙම ඉන්න තැනදී ඒ බබාට දැන් කියන්නේ මම කියන ස්වභාවය දැන් ඉගෙන ගත්තා. මේ බොඩි එක මම කියලා. දැන් බොඩි එක මම කියලා ඉගෙන ගන්න තැන ඉඳලම යාට මගේ කියන ලෝකය නිර්මාණය වුණා. ඊට පස්සේ එතන ඉඳලා යාට හැම මොහොතෙම අර විපාකයට සැකසෙන ආයතන ටික. දැන් ආයතන විපාකයට සැකසෙන විදිය මම හිතන්නේ ඒකත් අවබෝධයක් ඇති නේද? දැන් අපි අවශ්‍ය තලයට ඇවිල්ලා සැකසෙනකොට කුඩා ලදරුවෙක් විදියට දැන් එතනින් අර අවසාන ප්‍රතිසන්දි චුතිසිතේ හටගන්න ভাইබ්‍රේෂන් එකට අනුව තලය සැකසෙනවානේ. ඒ තලයට එතකොට ඒ තලයේ ස්වභාවයට අනුව ආයතන සැකසෙනවා. ඒ කියන්නේ ආයතන කියන්නේ මේ ඇහැ කනක් කියලා හැදෙනව නෙමෙයි. ඒ ශක්තියක් තමයි එතන කියන්නේ ශක්තියක කියන්නේ යම් කම්පන තරංග ස්වභාවයකට සීමා වුණ ශක්තියක්. එතකොට ඒ ශක්තිය තුල තියෙනවා යම්කිසි දේවල් ඉපදවීමේ හැකියාව. ඒ ඉපදවීම තමයි ඔය ඇසීම, පෙනීම, දැනීම කියලා මේ පැනවෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒ ශක්තිය තුල ඒ ශක්තියේ කම්පන ස්වභාවයන් වෙනස් වීම තුල සැකසෙන ක්‍රියාවලියක් තමයි මේ ඇසීම දැනීම ඒ කියන ස්වභාවයන් ටික. ඉතින් ඔන්න ඔය ස්වභාවයන් ටික තමයි මේ ශක්තිය තුල නිවන. හැබැයි ඒ ශක්තියට තනිවම මේ ක්‍රියාවලිය වෙන්න බෑ. ඒකට තමයි ඒකට අනුරූපව මේ රූපකායක් වෙන්නේ. ඒ තලයට අනුව. දැන් ඒ තලයට අනුව දැන් මනුෂ්‍ය තලයට ආවනම් ඒ මනුෂ්‍ය තලයට සම්බන්ධ කියන්නේ මනුෂ්‍ය කියන ස්වභාවයට අනුරූපව ඒ රූපයක් නිර්මාණය වෙනවා. එතකොට අන්න ඒ රූපය නිර්මාණය වෙන්නේ වෙනම ආකාරයකට. රූපයට වෙනම ජීවයක් තියෙනවා. අර ඇවිල්ලා ප්‍රතිසන්දි වෙන ශක්තියට වෙනම ජීවයක් තියෙනවා. එතකොට එතන ජීව ස්වභාවයන් දෙකක් එතන පවතින්නේ. එතකොට ඒ දෙක එකට හවුල් වීම තුල, ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් තමයි මේ ඇසීම දැනීම, ඒ කියන්නේ දැනෙන ස්වභාවය හටගන්නේ. එතකොට අර සිත විතරක් පැතුණාට එතනත් අර මේ මැවීම් ස්වභාවය, මේ දැනෙන ස්වභාවය හටගන්න බෑ. ඒකට මේ රූපය කියන ස්වභාවයත් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සම්බන්ධ වෙලා ඒ දෙක හේතුප්‍රත්‍යයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක දැන් මේ ආකාරයට දැන් ඒකත් විස්තර වෙන්න ඕනේද එතන?
ඒක පැහැදිලි. අර දැන් ජීවය වෙනම හැදෙන විදිය සහ ශක්තිය විඥානය වෙනම සකස් වෙන විදිය එතන ඔව් ඒ ජීවය කියන තැනට එන්නේ වෙනම අම්මගේ තාත්තගෙන් සැකසෙන ඒ ඩිම්බ සහ සුක්‍රාණු වල පවතින ශක්තියෙන් තමයි ඒක නිර්මාණය වෙන්නේ. එතන වෙනම ශක්තියක්. ඊට පස්සේ ඒ ශක්තියේ ඒ වෙලාවේ ඇති වෙන ভাইබ්‍රේෂන් එකට තමයි අර මේ ভাইබ්‍රේෂන් එක ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. ඒක දැනෙනවද? දැන් සුක්‍රාණුව කියන එක කියන්නේ ඇත්තම ශක්තියක්. ඒ ඩිම්බයත් එක්ක සංසේචනය තුල එතන ඒ සම්පූර්ණ ජීවය කියන එතන ශක්තිය නිර්මාණය වෙන්නේ ඔන්න ඒ අර සුක්‍රාණු හරහා එන ශක්තියෙන්. එතකොට අන්න එතන සම්පූර්ණ හටගන්නේ අර බුබුලාකාර නිකන් බෝලයක් සැකසෙන්නේ. ඒ බෝලය කියන්නේ එතන ඒ බෝලය තුල පවතින යම්කිසි ඒ බෝලය කියන්නේ යම්කිසි ශක්තියක්. ඒ ශක්තිය එන්නේ සුක්‍රාණු හරහා. එතකොට ඒ ශක්තියක් නම් හැමතිස්සෙම කොහමද ඒකේ ස්වභාවය? කම්පනයනේ. ශක්තිය නිකම් පවතින්නේ නැහනේ. තරංගාකාරයට කම්පණය වෙනවා. එතකොට ඒ මොහොතේ ඒ ශක්තිය කම්පණය වෙන්නේ ඒ මොහොතේ අර ඒ වෙලාවේ අම්මගේ මව තුල ජනිත වෙන්නා වූ සිතිවිලි අනුව. සිතිවිලි වලට අනුරූපව තමයි අර ඒ වෙලාවේ සංසේචන වෙච්ච ඒ ශක්තිය තුල කම්පන ස්වභාවය හටගන්නේ. එතකොට අන්නේ කම්පන ස්වභාවයට දැන් තව ශක්තියක් චුතිසිත හරහා අවසාන චිත්තයෙන් රිලීස් වෙනවනේ ශක්තියක්. ඒකත් ශක්තියක් නේ. ඒ රිලීස් වෙන ශක්තියේ කම්පනය සැකසෙන්නේ කොහොමද? එයා අවසාන වරට ඒ රිලීස් වෙන වෙලාවේ ආපු සිතේ තිබුණ අදහසට අනුවනේ. නේ? දැන් එයා මානසික තලයක ඉපදෙන්න නම් පුණ්‍ය සිතිවිල්ලක් වෙන්න ඕනනේ. දැන් යාට හිතුණා මොන හරි පුණ්‍ය සිතිවිල්ලක්. එයා ලොකු දානයක් දීපු එකක්. එහෙම නැත්තම් මොන හරි එයාට හිතුණා නේ මට නිවන් දකින්න ඕන කියලා හරි. නේ? ඒ වගේ පුණ්‍ය සිතිවිල්ලක්. අර එතකොට ඒ පුණ්‍ය සිතිවිල්ලට ඒ සිතිවිල්ලට අනුව ඒ පිට වෙන ශක්තිය ඒ සිතිවිල්ලනේ ශක්තිය විතර රිලීස් වෙන්නේ නේ. එතකොට ඒකේ යම්කිසි රිද්මයක් තියෙනවනේ නේ. අන්නේ රිද්මයයි අර අතන ඒ වෙලාවේ ගැප් ගත්ත අම්මගේ ඒ එන සිතිවිලි වල රිද්මයයි. ඒ රිද්මය බලපානෝ අර සකස් වෙච්ච ඒ බෝලේ එතන තියෙන ශක්තිය. අන්නේ රිද්මයයි සමාන වෙන තැනදී තමයි ගන්ධබ්බ ඒ සමාන වෙන ගන්ධබ්බ ඇවිල්ලා එතන සංසේචනය සිද්ධ වෙන්නේ. නැත්නම් කෙනෙක් ඇවිල්ලා කෙනෙකුට ඇතිල් වෙනව නෙමෙයි. ඒ ශක්ති තරංග දෙකේ අර ඒ කම්පනයන් දෙක සමපාත වුණාම ඒ හරියට සමපාත වෙන එක ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ ශක්තියට. ශක්තිය ඇදිලෙන එකක් එතනක් තියෙන්නේ. එතකොට ඒ ශක්තිය අර දැන් සැකසෙනාකුවේ බෝලයක් ආකාරයටනේ ඒ බෝලය මැද ඒ ශක්තිය සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට පස්සේ ඒ වටා තමයි ඊට පස්සේ සෛල නිර්මාණය. අර ඉස්සෙල්ලම සැකසිච්ච ඉස්සෙල්ලම ඩිම්බය සහ සුක්‍රාණු ඇතුල් වෙනකොටම ඇදිච්ච බුබුලාකාරයේ බෝලය තියෙන්නේ. අන්නේ බෝලය එහෙමම තියෙනවා. එහෙමම තියෙද්දි ඒ බෝල ඒ හිස් ස්වභාවය, අවකාශ ස්වභාවය එහෙම තියෙද්දි තමයි අනිත් සෛල වර්ධනය වෙලා ඒ වටා මේ ජීවියාගේ හැඩේ හැදෙන්නේ. අර එතකොට අන්නේ අවකාශයට තමයි අර ශක්තිය ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. එතකොට ඔන්න ඔතන තමයි අපේ බිහි වෙන ජීවියාගේ හදවත කියන තැන නිර්මාණය වෙන්නේ. ඒ ඉස්සෙල්ලම සැකසිච්ච ඒ දෙක එකතු වෙන වෙලාවේ සැකසිච්ච බෝලය. ඒක තමයි හදවත. එතන තමයි හදවත විදියට වර්ධනය වෙන්නේ. එතකොට අර ඒ ශක්තිය කියන තැන එතන තමයි අර රැඳීම මූලිකවම හටගත්තේ. ඒ ජනිත වෙච්ච ශක්තිය. එතකොට අර සුක්‍රාණු වේන ශක්තිය හරහා මේ කය ජීවේ පැවතෙනවා. එතකොට මෙතන එන ශක්තිය මේ තුල ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ හැබැයි මෙන්න මේ කියන්නේ සම්බන්ධ වෙච්ච ශක්තිය තුලට තියෙනවා එයාගේ කර්ම ශක්තිය. දැන් ඒ ශක්තිය තියෙන තැනට ඒ ශක්තිය තුල යම්කිසි ජීව ස්වභාවයක් හටගත්තා නම් ඒ කියන්නේ යම්කිසි බාහිර කයක් හටගත්තා නම්
ඒ කය හටගත්ත තැන ඉඳලම ඒ ශක්තියට පුළුවන් අර දැන් ඒ හටගත්ත කය ඇන්ටනාවක් ආකාරයට ක්‍රියාත්මක වෙලා එයාට අර එයාගේ තියෙන නාමගොත්ත ඇදිලා එන්න පුළුවන් අවකාශය හැදෙනවා. එතකොට ඒ ඇදිලෙන නාමගොත්ත හරහා මෙයාගේ මේ කයේ ඉදිරිය සැකස්ම තීරණය වෙනවා. එතකොට ඉදිරිය සැකස්ම කියන්නේ දැන් එයාගේ ඒ තියෙන කර්මඵල වලට අනුව ඒකේ මොන කියන්නේ විපාකයන් එතන ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ දැන් මෙතන දැන් එයාගේ අර හැඩය ඒ රූපේ හැඩයව නිර්මාණය වෙන්නේ අර ආපු සුක්‍රාණුසා ඩිම්බවල තියෙන ඒ ඥානවල ආකෘතින් අනුව. හැබැයි ඒක වෙනයි. එතකොට යා අම්මා තාත්තා ස්වරූපයට අරගන්නවා ඒක වෙනයි. හැබැයි එතන ක්‍රියාත්මක වෙන ශක්තිය සම්පූර්ණයෙන්ම හාත්පසින්ම වෙනයි. සිත කියන එක. ආපු එක සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට රූපය නිසා රූපේ හැඩය නිසා අපි කියනවා මේ මගේ දරුවා මේ අහවලාගේ දරුවා මේ වගේම කියලා. හැබැයි එතන ඒ තීරණය එතන ඒ හැදෙන්නේම අර ඒ දෙක හරහා ඒ අර ඩිම්බ සුක්‍රාණු වල හරහා ආපු ජීන්ස් වලට අනුව වෙන හැඩය නිර්මාණය වීම විතරයි එතන සිද්ධ වෙන්නේ. අර ආපු ශක්තිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක කොහෙන් ඉඳලා ආව මොන විදියකද? එතන ප්‍රබල වෙන්නේ මේ ශක්තිය තමයි. එතකොට ඒ ශක්තියට අනුව තමයි බොඩි එක එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ ශක්තිය දැන් ඒ බොඩි එක එළියට ආවට පස්සේ එතන ඉඳලා අර යා සම්පූර්ණ එයා හුස්ම ගන්නවනේ පළමුවෙන්මනේ එතකන් අර අම්මා හරහා හුස්ම ගත්තේ හැපුණේ. ඊට පස්සේ එතන ඉඳලා එයා හුස්ම ගන්නවා. ඒ හුස්ම ගන්නකොට ඒ හුස්ම එයා එතන ඉඳලා එයාට අනිවාර්යෙන් හුස්ම ඕනේ ආහාර ඕනේ. ওই දෙක නැත්තම් මැරෙනවනේ නේ. එතකොට එතන ඉඳලා දැන් අර ඩිම්බ සුක්‍රාණු හරහා ශක්තිය ජනනය වෙලා සැකසිච්ච බොඩි එකට දැන් ඒක වෙනම ජීවියක්. දැන් ඒකට ජීවය දෙන්නේ ඉන්ධන විදියට ඔක්සිජන් සහ ආහාර. ඒක වෙනම එකක්. එතකොට අර ඇවිල්ලා විඥානයේ බවට සැකසිච්ච ශක්තිය ඒක වෙනම පවතිනවා. හැබැයි මේ විඥානයේ බවට සැකසිච්ච ශක්තියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් මෙන්න මෙතන ජීවය තිබුණොත් විතරයි. මේ දෙක. මෙයා ඔක්සිජන් කාබන් දහනය කරලා ශක්තිය දුන්නොත් විතරයි මෙයාට ඉන්න පුළුවන්. මෙයාට මේ දෙක ක්‍රියාත්මක කරන්න බැරි නම් මෙයා ආයෙ මෙතනින් රිලීස් වෙනවා. එතකොට ඒ කියන්නේ මේකට මේක කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. මේ දෙක වෙනම ක්‍රියාකාරී දෙයක්. ඒ දෙක එක මත රඳා පවතිනවා. දෙක සහයෝගය. ඒ කියන්නේ මෙයා ඔක්සිජන් කාබන් දහනයෙන් ඒ කියන්නේ ඔක්සිජන් ගන්නේ හිතලා නෙමෙයිනේ. ඒක සබාදාමේ ඔටෝමැටිකලි වෙන ස්වාභාවික ක්‍රියාවලියක්. තුල ඔක්සිජන් ගන්නවා. ඔක්සිජන් ගන්නකොට ඊට පස්සේ මෙයාට සබාදහමෙන් පුංචි කාලයේදී සබාදහමෙන් මෙයා පෝෂණය වෙනවා. නේ? එක්කෝ කියන්නේ බාහිරින් කවුරු හරි කෙනෙක් ලවා එයා පෝෂණය වෙනවා. නමුත් ඊට පස්සේ මෙයා මනස කියන එක හදාගත්තට පස්සේ ඒ කියන්නේ මෙන්න මෙයාගේ උදව් ගන්නවා ඊට පස්සේ. මේ විඥානය කියන එක තුල එයා අර නාම රූපයන් කියන්නේ දැනුම කියන එක වෙනම කියන්නේ සුද්ධ විඥානය තුලම වෙනම කොටසක එයා අර දැනුම කියන එක හදා ගන්නවා. ඒතර දැනුම ටික කියන එක හදාගත්තට පස්සේ ඔන්න දෙන්න සහයෝගයෙන් වැඩ කරනවා. දැන් මෙයාගේ දැනුමෙන් මෙයාට කන්න දෙනවා. ඒතර මෙයා ඔක්සිජන් ගන්නවා. මෙයා කවුන්ඩ දෙනවා. දැන් ලොකුනාම කවුරුත් කවන්නේ නැහනේ. තමාමනේ කන්නේ දැනුමෙන් පුරුද්දෙන් කනවා. දැන් මම මේ බඩගිනි වෙනකොට මම කන්න ඕනේ කියලා මෙයා ඇලර්ට් කරනවා. එතකොට කනවා. ඉතින් මේ විදිහට දැන් සහයෝගයෙන් මේ දෙක යනවා. එතකොට මෙතන ඔක්සිජන් කාබන් දහනය වෙනකොට එතන ශක්තිය හට ගන්නවා. ඒ ශක්තිය හට ගන්නකොටම තමයි මේ විඥානය කියන එක දැනෙන්නේ. ඒ කියන්නේ මේකේ ජීවය හට ගන්නකොටයි මේක දැනෙන්නේ. දැන් කාබන් ඔක්සිජන් දහනය වීම ඒ අණු දෙක දහනය වෙනකොටම එතනම දහනය ඉවර වෙනකොටම එතනම ඉවරයිනේ. දහනයේ ඵලය තමයි ශක්තිය නේ. ශක්තිය ඵලය වෙනකොටම එතන දහනය ඉවරයිනේ නේ. එතකොට ඒ ශක්තිය ඒ කියන්නේ එතන හේතු දෙකක්. එහෙනම් මේ කය කියන්නේ හේතු දෙකක් මත ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියන්නේ. ඔක්සිජන් කාබන් දහනය මත ක්‍රියාත්මක වෙන ඒකේ ඵලයක් තමයි ශක්තිය නිපදෙන්නේ.
එතකොට ඒ ශක්තිය තමයි මේ ජීවය කියලා ගන්න අපි මේ කය. එතකොට අන්නේ ශක්තියට ජීවේ ඉපදෙනවා. ඉපදී කියන්නේ ශක්තිය කියන්නේම ජීවේ ඉපදීම. ජීවය හටගත්තා. එතකොටම ජීවය හටගත්ත නිසයි මේ විඥානය දැනෙන්නේ. එතකොට මේකේ හේතුව විඥානය දැනීමට හේතුවක් උනේ මෙතන ජීවය හට ගැනීම. කාබන් ඔක්සිජන් දහනය. එතකොට ඒ කියන්නේ හේතුඵල ක්‍රියාවලියක් මෙතන වෙන්නේ. අන්න ඒක හරියටම අවබෝධයෙන් දැක්කනම් මෙතන එතකොට මේ කෙනෙක්ද මේ එතකොට මේ ජීවය කියන්නේ කෙනෙක්ද? මේ හුස්ම ගන්න කෙනෙක්ද? කාබන් ඔක්සිජන් දහනය වෙනවා සබාදාමේ ස්වාභාවික ක්‍රියාවලියක්. දහනය වෙනකොටම ජීවයක් හට ගන්නවා. ওই ජීවය හටගත්තේ නැත්තම් එතන කෙනෙක් කියන්න පුළුවන්ද? එතකොට අපි මරණයක් කියලා අයින් කරන්නේ ඒකේ වටිනාකම නැති වෙන්නේ. අපි එතකොට කෙනෙක් කියන්නේ නැහැනේ. මිනිසෙක් කියන්නේ නැහැ. එතකොට අපි වෙනම කියන්නේ මොකද්ද? මලමිනියක් කියලානේ නේ. එතකොට කාබන් ඔක්සිජන් දහණයෙන් ජීවය හටගත්තොත් ශක්තිය හටගත්තොත් විතරයි මෙයාව දැනෙන්නේ. හටගත්තොත් විතරයි මෙයා ඉන්නේ. මේ ශක්තිය පවතින්නේ. මෙතන කෙනෙක් නෙමෙයි මෙයා කියන්නේ මේ ශක්තිය. මේ ශක්තියට රඳන්න පුළුවන් මෙතන ශක්තිය හටගත්තොත්. එතකොට හැම මොහොතකම සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් මේ මොහොතේ සිද්ධ වෙන්නේ. දැන් මේ මොහොතේ මං වාඩි වෙලා ඉන්නවා. අපි බලමු කොහොමද වාඩි වෙලා ඉන්නේ කියන එක දැනෙන්නේ. දැන් හිතන්නේ දැන් මට දැනෙනවා මම ඉන්නවා මං වාඩි වෙලා ඉන්නවා. මට දැනෙනවා කියලා හිතන්නේ. ඉතින් ඇත්තටම බලමු මෙතන මමද වාඩි වෙලා ඉන්නේ මටද දැනුනේ මොකද්ද ක්‍රියාවලිය කියලා. දැන් මේ මොහොතේ හුස්ම ගන්නවා. කාපු ආහාර දහනය කියන්නේ කාබන් තියෙනවා. කැම ඇතුලේ පවතිනවනේ. එතකොට හැම මොහොතෙම එතන ඔක්සිජන් සහ ඒ කාබන් අණු දහනයක් සිද්ධ වෙනවා. මේ මොහොතේ. දහනය ඒ අණු දෙක දහනය වුණා. දහනය වෙනකොටම ජීවය හටගත්තා. මේ රූපේ ජීවය හටගත්තා. ඒ රූපේ ජීවය හට ගන්නකොටම අර විඥානය කියලා මෙතන පැවතිච්ච එක හටගත්තා. ඒ මොහොතේ හටගන්නේ. ඒ මොහොතේ ජීවියත් එකම හටගත්තා. හටගන්නකොටම ඒ හට ගැනීමම තමයි දැනීම උනේ. දැන් මෙතන මම වාඩිලා ඉන්නකොට මට දැනීමක් තියෙනවානේ. වාඩි වෙලා ඉන්නවා කියන දැනීම නෙමෙයි. දැනීම විතරයි. සම්පූර්ණ විපාක දැනීම තියෙනවානේ. දැනීම හටගත්තේ. ඒතර කොහොමද දැන් මටද දැනීම හටගත්තේ? අර හේතුවටද දැනීම ආවේ. හේතුවටනි තමයි දැනීම ආවේනේ. ඒතකොට හේතුවේ ඵලයක් තමයි දැනීම උනේ. මට ආව දැනීමක් නෙමෙයි. හේතුව ඵලය දැනීමක් වුණා. එතකොට මේ දැනීම හටගන්නකොටම තව හේතුඵලයක් සිද්ධ වෙනවා. මොකද්ද ඒ? පෙර අවිද්‍යාවෙන් සකසගත්තු නාම රූප. පෙර අවිද්‍යාවෙන් සකසගත්තු පුරුද්ද. ඒක ඝට්ටණය වෙනවා අර ඒ මොහොතේ හටගත්ත දැනීමට. ඇවිල්ලා වදිනවා. වදිනකොටම ඒක හේතුඵලයක්. එතකොටම කියනවා මම වාඩි වෙලා ඉන්නවා. එතකොට එතනත් එන්නේ සම්පූර්ණ හේතුඵලයක්. එතකොට එතන එක දැනගත්තේ මමද? වාඩි වෙලා ඉන්නේ මමද? එතනත් හේතුඵලයක් නේ. හේතුඵලයට දකින්නවා ඒ ඇවිල්ලා ඒකත් පෙර අවිද්‍යාව. දැන් මේ මොහොතේ දකින්නවා එහෙනම් මේ මොහොතේ අර ඒ පෙර අවිද්‍යාව මේ මොහොතේ හරියටම දකින්නවා. කියන්නේ මේ මොහොතේ වෙන ක්‍රියාවලිය විද්‍යාව දකින්නවා. නේ? මේ මොහොතේ අවිද්‍යාව දුරු කරනවා. ඒතර මේ මොහොතේ අවිද්‍යාව දුරු කරා කියන්නේ දැන් මේ වගේ දැන් පෙර අවිද්‍යාවට ආපු නාම රූප සැකසුනේ මේ වගේ මොහොතකනේ. එතකොට එහෙනම් ඒවත් සත්‍යද? එහෙනම් ඒවත් අවිද්‍යාවෙන් සැකසිච්ච බව දකින්නවා. ඉතින් ඔන්න ඔය විදියට හැම මොහොතෙම අර සිහිය පවත්නා හෝ විදර්ශනා කරනවා කියන්නේ මෙන්න මේ දකින්න. මේතන මේ විදියට කියන්නේ මෙතන වාඩිලා ඉන්න එක හරි කන බොන එක ඒ මොහොතේ ඒක වෙන විදිය දකින්නවා. දැන් මම කියලා අදහස ආවනම් ටග්ගාලා දකින්නවා මම කියන එක කොහොමද හටගත්තේ? මේ මොහොතේ දැන් මේ කය කියන එක සම්පූර්ණ කය කියන එකෙන්ම ගිලෙනවා. කය කියන්නේ මම කියන ස්වභාවයෙන් ගිලිහෙන්න හරිම ලේසි හැම මොහොතකම ඔන්න ඔය විදිහට දකිනකොට. මේ මොහොතේ වෙන ක්‍රියාවලිය ආරම්භ වෙන්නෙම විපාක කියන්නේ හේතුඵල ස්වභාවයකට. කාබන් ඔක්සිජන් දහනය තුල කය ජීවය හට ගන්නවා. ඒ ජීවය හට ගැනීම තුල සිතේ දැනීම පවතිනවා. ඒ දෙක හේතු වෙලා අර විදිහට ඒ ක්‍රියාවලිය දකිනවා.
සියල්ල හේතුඵල විදියට මේ මොහොතේ හේතුඵල විදියට සැකසෙන දෙයක් නිට්ටයද? ඒ කියන්නේ මේ මොහොතේ සැකසෙමින් නිරුද්ධ වෙන ක්‍රියාවලියක් බව දකින්න. එතකොට එතන කෙනෙක්ද ඒ ක්‍රියාවලියක්ද? ක්‍රියාවලිය. එතකොට එහෙමනම් එතන අර එහෙම දැකීම තුළ මේ කයට සහ ඒ කය හරහා පැවැත්වෙන ලෝකයට තියෙන බැඳීම සම්පූර්ණයෙන්ම එයාගේ කියන්නේ නිවීමකටපත් වෙනවා. ඒ කියන්නේ යාට අර බැඳීම එන්න අඩුවීම සිද්ධ වෙනවා. ඔය විදියට දැකගෙන යන කෙනාට යම්කිසි මොහොතක සමාධියකදී ওই ක්‍රියාවලිය දැක්කොත් සමාධියක් තුල ඉඳිමින් එක්කෝ සම්පූර්ණ භාවනාවකට යොමු වෙලා මේ ක්‍රියාවලිය දැක්කොත් ඒ වෙලාවේදී සම්පූර්ණ එතන අර අවසානයේදී එයාට දැනීම කියන තැනට එනවා මනසින් නිදහස් වෙලා ඒ දැනීම කියන තැනත් ඒ වෙලාවේ හටගන්න විදිය දැක ඉන්නවා. ඒ දැක ඉන්නකොට එතෙන්දී මේ දැනීම කියන ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන විදිය එයා ඒ මොහොතේ අත්විඳිනවා. එයාට දැනෙන්න ගන්නවා. මොකද සමාධියනේ ඉන්නේ. සමාධිය කියන්නේ හිත සියුම්ම තැන. සියුම්ම තැනදී අර සියුම්ම සිද්ධ වෙන දේ දකිනවා. ඒ කියන්නේ අර දැනීම නොදැනෙන තැනට යනවා කියන තැනපත් වෙනවා. නොදැනින ගිහිල්ලා ආයි දැනෙන තැනට එනවා. ඉතින් ඒ විදියට මේක දකින්න පුළුවන්. හරිම ඒක පහසුවෙන් ඒ විදියට අර හේතුඵල විදියට දැකමින් යන ඒ ක්‍රමයක් ඒක. එතකොට තව ඔය ආකාරයට එක විවිධ ක්‍රම තියෙනවා. එතකොට ඒකෙදි අර අපි අවසාන තැනට එන්න ඕනේ මෙතන විපාකය කියන තැන, දැනීම කියන තැන, හේතුඵල ස්වභාවයක් කියන තැනට ඔය කොහෙන් ගියත් අපි එතෙන්ට එන්න ඕනේ. එතන අපිට දැනෙන්න ඕනේ. ඒ දැනීම කියන එකත් හේතුඵල ස්වභාවයක් කියලා. එතකොට ඒක ඒ ආකාරයට දකින්න පුළුවන්. එතකොට එතෙන්ට ඒ වගේ විදර්ශනාවකින් දකින්න කලින් අපි මේ ධර්මය තුල අවබෝධ කරගෙන ඉන්න ඕනේ මොකද්ද මේ ආයතන කියන්නේ කියලා. මොකද්ද මේ පංචස්කන්ධය කියන්නේ කියලා. ඒ පංචස්කන්ධය කියන්නේ නාම රූප ස්වභාවය. නාමය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? එතකොට ඒක ඒ පංචස්කන්ධ ස්වභාවය උපාදානය වෙන්නේ කොහොමද? ඒ උපාදාන වීම තුල ඒ සලආයතන හට ගන්නා විදිය. අර ඒ ක්‍රියාවලියත් අපි හරියටම දැකගෙන තියෙන්න ඕනේ. ඒකත් හරියට දැක්ක කෙනාට අර මෙතනින් අර මේ ටික මේ විදියට හැම මොහොතකම දැක්කනම් එයාට හරිම පහසු මේ මමත්වයේ කියන තැන මම කියන ස්වභාවයෙන් ගිලිහිලා මේක ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් විදියට දකින්න. එතකොට එතන මේ පංචස්කන්ධ උපාදානස්කන්ධ ස්වභාවය ගැන යම්කිසි තියනවාද ගැටලු සාගත බව? පවතින්නේ පංචස්කන්ධයක් පමණයි කියන තැන. විපාක ස්වභාවය කියන්නේ පංචස්කන්ධයක් පමණයි කියන තැන. ඒ පංචස්කන්ධය අභිභව උපාදානස්කන්ධය එතනම සැකසෙන විදිය. දැන් පංචස්කන්ධය කියන්නේ දැන් මේ මොහොතේ
මේ මොහොතේ තමාට යම් කිසි දැනීමක් හට ගන්නවනේ නේ. ඒ දැනීම තුල නේද මම කියන ස්වභාවය Tamanට දැනෙන්නේ නේ. යම් කිසි දැනීමක් හරහානේ මම කියන කෙනා නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ යම් කිසි පෙනීමක් හෝ ඇසීමක් දැනීමක් සිතීමක් කියන තැන. ඔන්න ඔය ස්වභාවයන් හතර ක්‍රියාත්මක වෙන තැනදී දැනෙන තැනදී මම කියන ස්වභාවය තමාට නිකම්ම මමව නිර්මාණය වෙනවානේ. මම කියලා කෙනෙක් හැදෙනවා. එතකොට මේ දැනීම කියන තැන මේ දැනීම කියන තැන අපිට දැනෙන්නේ සිහිය පැවැත්වුවොත් විතරයිනේ. සිහිය පවතින්නේ නැත්නම් මේ දැනීම කියන තැන අපි ඉන්නේ නැහැනේ නේ. දැනීම ඉක්මවා ගිහිල්ලා ඒ මනසෙන් පෙන්නන ලෝකය තුල තමයි අපි ඉන්නේ නේ. ඔව් දැනීම තුල ඉන්න බෑ අපිට කවදාවත්. ඒ සිහිය පැවැත්වුවේ නැත්තම්. එතකොට ඇත්තටම දැන් පවතින්නේ ලෝකය අපිට දැනෙන්නේ හැමතිස්සෙම මනසින් පෙන්නන ලෝකය. ඒ මනසින් පෙන්නන ලෝකය කියන්නේ දැන් අවසානෙට අපි ගත්තොත් දැන් මේ මොහොතේ මෙතන මම ඉන්නවා මගේ බාහිරය තියෙනවා. ඕකනේ අවසානේ මට දෙන්නේ මනසින්නේ. මම ඉන්නවා මගේ බාහිරය තියෙනවා. එතකොට මේ මම සහ මගේ බාහිරය කියන තැන කොහොමද සැකසුනේ? කොහොමද සැකසුනේ කියලා අපි දැන් මම මේ ආපස්සට යන්නේ නිරෝධය පැත්තට. එතකොට මම ඉන්නවා මට බාහිර දේවල් පේනවා. එතකොට දැන් හොඳට සිහියෙන් දකින්න මේ මම ඉන්නවා මට බාහිර දේවල් තියෙනවා කියලා පෙන්වන්නේ දැන් පේන්නේ ඇහැටනේ නේ. හිතෙන පේන්නේ මම මේ ඇහැට පේනවා. මේ ඇහැට පේනවා මේ මම ඉන්නවා මට බාහිර දේවල් තියෙනවා කියලා. එතකොට මේ ඇහැට නම් පේන්නේ. එතකොට මේ ඇහැද කියන්නේ මේ මම මේ බාහිර කියලා. ඇහැට නම් පේන්නේ ඇහැට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ පෙනීමට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ මම මේ බාහිරය කියලානේ. මේ අහවල් දෙයක් කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකට ඇස එහෙම කියන්නේ නැහැනේ. ඇස තුල අපිට එහෙම ස්වභාවයක් දැනෙන්නේ නැහැ. ඇස තුල තියෙන්නේ පෙනීමක් විතරයි. එතකොට දැන් ශබ්දයත් ඒ වගේනේ නේ. ශබ්දය තුලත් ඇහෙන්නේ කනට කියලා අපිට මම ඉන්නවා මට කනට එන ශබ්දයක් තියෙනවා. එනාට කන තුල පවතින්නේ ඇසීමක්නේ. එතකොට ඒ ඇසීම කියන්නේ නැහැනේ මේ කන මගේ. ශබ්දය අරයාගේ. මේ මගේ කනටයි මේ ශබ්දය ඇහෙන්නේ. ඒ ශබ්දය තුල පවතින්නේ මෙන්න මේ වගේ හඬවල් මේ වගේ වචන කියලා. කන කියන්නේ නැහැනේ ඇසීම කියන්නේ නැහැනේ නේ. එහෙමනම් ඒක ක්‍රියාත්මක වෙන්නේ දැන් මේ මට පේන ලෝකයේ බාහිර කියලා කියන්නේ ඇස හෝ පෙනීම කියන ස්වභාවය නෙවෙයි නම් කොහොමද ඒක දැනගන්නේ? කවුද ඒක කියන්නේ? ඒ හැඳින්වීම කරන්නේ කවුද? ඒ දැනීම දෙන්නේ කවුද? දැන ගැනීම දෙන්නේ කවුද? සිත නේද? ඔව්. එතකොට සිත තමයි කියන්නේ මනසනේ මනෝවිඥානය. මනෝවිඥානය තමයි කියන්නේ මේ මම මේ බාහිර කියලා. එතන මනෝවිඥානය කියනවා නම් මේ මම මේ බාහිරය කියලා. එතකොට එහෙමනම් ඇත්තටම පෙනිලා තියෙන්නේ ඇසට නෙමෙයි නේද? අපිට පෙනිලා තියෙන්නේ ඇසට නෙමෙයි. ඒ කියන්නේ දැන් මම මේ පෙනීම කියන ස්වභාවය එනම් ඒක සැකසීලා තියෙන්නේ මේ මනෝවිඥාණයට සිතට නේද? එතකොට එහෙමනම් දැන් මේ ඇස කියන එක
අපිට එනං හරි අපි මේ පෙනෙන ඇස මේ දකින්න ඇස පෙනීම කියන තැනට අපිට මේ ඇස පනවන්න බෑ නේද? ඒ කියන්නේ ඇසීම කියන තැනටත් මේ කන පනවන්න බෑ. අපිට ගන්න බෑ මේ පේන්නේ මේ ඇහැටයි මේ ඇසටයි කියලා. එහෙනම් පේන්නේ සිතට නේ? සිතට තමයි පේන්නේ. ඒ කියන්නේ අර මෙතන ජීවය හට ගන්නකොටම ඒ හරහා ක්‍රියාත්මක වෙන සිත. ඒ සිත ක්‍රියාත්මක වුණොත් විතරයි එතන දැනීම හටගන්නේ. එතකොට ඒ දැනීම තුල අර මනස කියන එක. ඒ කියන්නේ හඳුනා ගැනීම. ඒ නාම රූප. ඒ මනස කියන එක ක්‍රියාත්මක වෙලා තමයි මේ මම සහ මේ මට බාහිර දේ කියන එක පෙන්වන්නේ. එතකොට මනස තමයි මෙතන ප්‍රමුඛ වෙලා තියෙන්නේ. එහෙනම් හැමතිස්සම අපි තුල ක්‍රියාත්මක වෙන්නේ මනස නේද? ඒ කියන්නේ මනස කියන තැනම තමයි එහෙනම් අපි මේ ලෝකයේ විදියට අරගෙන යන්නේ නේ? අපි හැම මොහොතකම මේ ඉපදුනා කියලා කියන්නේත් මනස. ඉපදුනා තැන ඉඳලා මම මේ වෙනකන් ජීවත් වෙලා ආවා කියන්නේත් මනස. දැන් මේ මොහොතේත් මම ඉන්නවා මගේ බාහිරේ මේ දේවල් තියෙනවා කියන්නේ මනස. දැන් මෙතනින් මම ඉවරුණාම අහවල්තලට යන්න ඕන මට අහවල් දේවල් කරන්න තියෙනවා මට මේම තියෙනවා කියලා ඉදිරිය පෙන්වන්නේ මනස. ඒ කියන්නේ නම් අපි මේ හැම මොහොතකම ක්‍රියාත්මක වෙලා තියෙන අපි ජීවත් වෙලා තියෙන්නේ අපි භුක්ති විඳලා තියෙන්නේ අපි ජීවත් වෙනවා කියන්නේම සහ අපේ ජීවිතය කියන්නේම මනසක් නේද? එතකොට මනස නම් මේ ආකාරයට මේ ලෝකය පෙන්වන්නේ අපි බලමු මනස නිර්මාණය වුණේ කොහොමද කියලා. මනස නම් මේ ලෝකය දෙන්නේ එතකොට අපි මනස කියන්නේ මොකද්ද කියලා දැනගත්තොත් අපිට දැනගන්න පුළුවන් නේද එයා ඇත්තටම එයා ඒ කියන දේ ඇත්තද බොරුවක්ද කියන තැනනේ. මනස කියන තැන හරියටම අඳුරගත්තොත් ඒ මනස හැදෙන හැටි, මනස ක්‍රියාත්මක වෙන හැටි, මනස කවුද කියලා දැක දැනගත්තොත් විතරයි අපිට මනස කියන මායාවෙන් මිදෙන්න පුළුවන්. කියන්නේ මිදෙනවා නෙවෙයි ඒ මනස කියන ස්වභාවය ඒ වෙලාවේ අත්හැරෙනවා. කියන්නේ බොරුවක් දැක්කොත් බොරුවේ අපි පිළිතන්නේ නැහැ නේ. බොරුවක් නම් අපි ඒ වෙලෙම බොරුව ප්‍රතික්ෂේප කරනවානේ නේ. අර ඒ වගේ මනස රිජෙක්ට් වෙන්න ගන්නවා, මනස ප්‍රතික්ෂේප වෙනවා, මනසෙන් ගිලිහෙනවා. අපි මනස අතහරින වෙන්නේ මනස ගිලිහෙනවා. ඒ මනසේ සත්‍යතාවය දැක්කොත්. එතකොට මනස දැන් මනස නම් මේ ස්වභාවය මේ විදිහට පෙන්වන්නේ. එතකොට අපි බලනවා මනස කියන තැන දැන් මනස කියලා කියන්නේ මොකද්ද දැන්? මනස කියන්නේ යම්කිසි ශක්ති ස්වභාවයක් නේ. එතකොට මේ කය ආරම්භය හට ගන්නා. කය ආශ්‍රිත කරගෙන ක්‍රියාත්මක වෙන යම්කිසි කියන්නේ මේ රූපය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන යම්කිසි ශක්ති ස්වභාවයක් තමයි මේ මනස කියන්නේ. එතකොට මේ මනස කියන එක දැන් ගත්තොත් ඇත්තටම මේක නිකන් දැනුමක් වගේ නේ? කියන්නේ භාෂාවක් නේ? භාෂාවක්නේ ක්‍රියාත්මක වෙන්නේ මේ මනස කියලා. එතකොට මේ මනස සැකසුනේ දැන් මම කුඩාවදී ඉතින් මම මේ කිසිම දෙයක් ඒ භාෂාවක් විදියටම දැනගෙන හිටියේ නෑනේ. වචන ස්වරූපයෙන් කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ ඒ වෙලාවේ මට පැවතුනේ පෙනීම කියන තැනක් විතරයි. පෙනෙන කියන තැනදී මට පෙනෙන තැන පෙනෙන කෙනෙක්වත් පෙනෙන දෙයක්වත් වෙන් වුණේ නෑ. එතකොට මේ මනස කියන එක ඒ කියන්නේ මම තව අවිද්‍යාව සහිත පරිසරයකින් ගොඩනගාගත්තු අවිද්‍යාව සහිත මනසකින් මට උගන්වපු මට පුරුදු කරපු ක්‍රියාවලියක් විතරයි මේ මනස කියන්නේ. එතකොට එහෙමනම් මේකෙදි අපි බලනවා මේ මනසට නම් පෙන්ුනේ
මනසට කොහොමද පේන්නේ? මනස කියන තැන මේ එතන පවතින ශක්තිය. මේ ශක්තියට ඒක තමයි අර අපි ප්‍රතිසන්දි වෙන තැනදී ක්‍රියාත්මක වෙච්ච ශක්තිය, විඥාන ශක්තිය. ඒ විඥාන ශක්තිය තුල අර දැනුමක් කියන එකක් තිබුණේ නැහනේ. ඒ තුල පවතුනේ ඒ වෙලාවේ එයාගේ විපාකයට අනුව වෙච්ච ভাইබ්‍රේෂන් එකේ ශක්ති ධාරාව විතරයි නේ. එයාගේ ඒ වෙලාවේ චුති වෙන වෙලාවේ පැවතිච්ච අවිද්‍යාව මත සැකසුණු ভাইබ්‍රේෂන් එකක් මත පහළ වෙච්ච විපාක ස්වභාවයක් විතරයි ඒ තුල පැවතුනේ. එතකොට මෙන්න මේ විපාක ස්වභාවය විතරයි මෙතන පවතින්නේ. විපාක ස්වභාවය විතරයි පවතින්නේ. ඒ විපාක ස්වභාවය කියන්නේ ඒ වෙලාවේ හටගන්න, පෙන්නෙන, ඇසෙන, දැනෙන බව කියන ටික. ඒ කියන්නේ අර ඒ විපාක ස්වභාවයට ඒ ශක්තිය ভাইබ්‍රේට් වෙනකොට මේ රූපයක් උපයෝගී කොටගෙන එතන දැනීමක් හට ගන්නවා. ඒ දැනීම පමණයි එතන තියෙන්නේ. ඒ දැනීම කියන තැන ඒ විපාකයට අපිට පෙනෙන, ඇසෙන, දැනෙන කියන ස්වභාවයන් හට ගන්නවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් පහ ක්‍රියාත්මක වෙනවා. ඒ ඉන්ද්‍රියන් පහ කියන්නේ පෙනීම, ඇස, කන, නාසය, දිව, කය කියන ඉන්ද්‍රියන් පහක් හට ගන්නවා. ඉන්ද්‍රියන් පහක දැනීමක් හට ගන්නවා. ඒ ශක්තිය තුල. එතකොට එහෙම දකිනකොට එහෙනම් ඒ වෙලාවේ ඒ ක්‍රියාත්මක වෙන ශක්තියේ ඔය ඉන්ද්‍රියන් පහ අහඹු ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඒ තුල හැකියාව තියෙනවා පේන්න, ඇස, කන, නාසය, දිව, කය කියන්නේ ඔය සෙන්සස් ටිකම දැනෙන්න හැකියාව තියෙනවා. හැකියාව තිබ්බට මෙයා දැන් මේ එකින් එකට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මූලික හැකියාවේදී මූලිකව බලනකොට මෙයාට මේ පහේම හැකියාව තියෙනවා. ඒ කියන්නේ පෙනීම කියන එක යාට දිගටම තියෙනවා ඒ විපාකය තුල. ඇසෙන බව දිගටම තියෙනවා. ගන්ධ සුවඳ දැනෙන එක දිගටම තියෙනවා. රස දැනෙන එක දිගටම තියෙනවා. කය ස්පර්ශය දිගටම තියෙනවා. මේ විපාකය කියන විපාක විඥානය තුල. හැබැයි අර එතෙන්ට අර මනස කියන එක අරමුණු කරනකොට මේන් එකයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මනස කියන එකෙන් සම්පූර්ණ මිදුන තැනදී මේ පහම විවෘතයි. දැන් අපිට දැනෙන්නේ එකින් එක හට ගන්න විදිහටනේ. නේ? දැන් ඇහුනොත් පේන්නේ නැහැ. සිහිය දැන් සම්පූර්ණ පෙනීමටම සිහිය යොමු කරොත් ඇසීම කියන තැන අපිට දැනෙන්නේ නැහැ. කියන්නේ ඇහෙන දේ හරියට ගන්න බෑ. ඒ වෙන්නේ අර මනස කියන එක ඒ අපි තැන් වලට යොමු කරනවා. ඒ යොමු කරනකොට මේ පහෙන් එකක් ප්‍රමුඛ වෙනවා. හැබැයි නියම ස්වභාවය තමයි මේ පහම ඕපන් වෙලා තියෙන්නේ. ඒක තමයි පූර්ණ සිහිය කියන්නේ. එතකොට මේ පහම ඕපන් වෙලා තියෙන තැනදී මේ කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ දැන් මේ අපි මෙතන ගමු මේ කය කියන තැන දැන් ඇස, කන, නාසය, දිව, කය. කය කියන තැන. එතකොට මේ ශක්තිය තුල මේ කය කියන විපාකයේ පිහිටලා තියෙනවානේ. කය කියන විපාකයේ පිහිටලා තියෙන නිසා තමයි එයා එතන මේ කය කියලා මැෂින් එකක් එයාට සකස් වුනේ. ඒ කියන්නේ කය කියන්නේ ඇත්තටම පවතින දෙයක් නෙමෙයි මේ විපාකයට හට ගන්න දෙයක්. තේරුණාද?
කය කියන්නේ මේ රූපය කියන්නේ ඇත්තටම තියෙන දෙයක්ද? දැන් අතන චුත්සන්දි වෙලා ආපු මේ චිත්ත ධාරාව, ශක්ති ධාරාව තුල ඒ කම්පන ස්වභාවයට අනුව තලය නිර්මාණය වුණානේ. ඒ තලය නිර්මාණය වෙනකොට එතන විපාක විදියට මේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය ස්වභාවය එතන තියෙනවානේ. මේ මම මේ කියන්නේ මේ ෆෝම් එකකින් තියෙන ඇස කනක් නෙමෙයි. ස්වභාවයක් ගැන, ශක්ති ස්වභාවයක් ගැන කතා කරන්නේ. මේ ඔක්කොම තරංග, කම්පන තරංග, කම්පන ස්වභාවය. එකම ශක්තියේ කම්පන ස්වභාවයන් වෙනස් කීපයක්, පහක්. එතකොට මෙන්න මේ කය කියන කම්පන ස්වභාවය තමයි මේ කය දැනෙන්නේ. මෙන්න මේ කය කියන ඉන්ද්‍රියට තමයි මේ කය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට තියෙන කයක්ද මේ? මෙතන මේ විපාක ස්වභාවය නැති වුණොත් මේ කය තියනවද? එහෙනම් මේ කය කියන්නේ මේ සිත තුල නිර්මාණය වෙන කයක් නේද? පවතින කයක්ද? පවතින කයක් විදියට දැනෙන්නේ විඥාන මායාව නිසා. අපි අවබෝධ කරගන්න ඕනේ සත්‍යයි. අපි මේ විඥාණයෙන් පෙන්නන දේ නෙමෙයි. දැන් පින්නන දේ අභිභවා යන්න ඕනේ. විපාකයට ආව මේ කය කියන ස්වභාවය, ඒ විපාක ශක්තිය කය කියන ভাইබ්‍රේෂන් එක, කය කියන විපාක ස්වභාවය නිසා කය දැනෙනවා. මේ විපාකයේ මතුවෙනකොට අපිට කය දැනෙන්නේ. නැත්තම් කයක් තියනවද? දැන් ඔන්න මෙතන තියෙන්නේ අපි හිතමු රස දැනීම කියලා. දැන් මොන හරි කනකොට දැන් රස දැනෙනවා. ඒ රස දැනීම කියන තැනට හිත පැවැත්වුවොත් මේ කය දැනෙනවද? රසයට හිත පැවැත්වුවොත් කය දැනෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මෙන්න මේ ශක්තිය තුල ඒ මොහොතේ ඒ විපාකය කියන්නේ ඒ ශක්තියේ ভাইබ්‍රේෂන් එක කොටස් පහකට සම්බන්ධ වෙලා තියෙනවා. අන්නේ ස්වභාවයන්ට අනුව ඒ මොහොතේ ජනිත වෙන ස්වභාවයක්, දැනෙන ස්වභාවයක්, ඒ මොහොතේ හට ගන්න ස්වභාවයක්. ඒක පවතින දෙයක් නෙමෙයි. දැන් මේ ඇස කියන ස්වභාවය මෙතන. ඒ ভাইබ්‍රේෂන් එක කියමු මෙතන. ඒ විපාකය. දැන් මේ ভাইබ්‍රේෂන් එකට ඒ වෙලාවේ ඔන්න හේතු මත පෙනීමක් හටගත්තා. තියෙන දෙයක් නෙමෙයි එතන. මේ ভাইබ්‍රේෂන් එකට ඒ හේතු මත හටගත්ත යම් කිසි ශක්තියක් එක්ක සම්බන්ධ වීම තුළ යම් කිසි රූප ස්වභාවයක් මැවුණා. එතකොට ඒ වෙලාවේ එතන ඒ මැවීම දැනීමක් විතරයි එතන තියෙන්නේ. ඒ මැවීම දැනීමක් විතරයි. ඒ කියන්නේ ඒකට අපි පෙනීම කියලා වචනෙන් කියනවා. පෙනෙන ස්වභාවය කියලා. එතකොට මේ පෙනෙන ස්වභාවය තුලදී මේ මෙතන කියන රස දැනෙන ස්වභාවය පහළ වෙනවාද? ඒක එතරම් නිරුද්ධ ස්වභාවයක් නේ. ඒතර මේ කය කියන ස්වභාවය එතන තියෙනවද? ඒක නිරුද්ධයි. හැබැයි මෙන්න මේ පෙනෙන ස්වභාවය තුල අපි දැන් ඒ පෙනෙන ස්වභාවයට අපි දැන් ඒ පෙනෙන ස්වභාවයට මේ රූපයත් මැවෙනවනේ. පෙනෙන ස්වභාවයට මේක ශක්තියක් නේ, මොකක් හරි ශක්ති ධාරාවක් සබාධාමේ තියෙන. ඒකට මේකත් මැවෙනවා, මේ සියල්ල මැවෙනවා. ඒ සියල්ල මැවෙනකොට අපිට මේක පෙනීමක් විදිහට මේක පේනවා. හැබැයි මනස එතෙන්ට ඇද්දොත් විතරනේ මේක මගේ කය කියලා කියන්නේ නේ. මනස අදින්නේ නැත්තම්, මනස එතෙන්ට ගන්නෙ නැත්තම් එතන විපාකයේ තුල තියෙන්නේ අර පෙනීමක් විතරයිනේ. ඒ පෙනීම තුල මේ සියලු රූපයන්, ඒ කියන්නේ මේ විපාක ශක්තියේ යම්කිසි ভাইබ්‍රේෂන් එකක් තියෙනනේ, සංඛ්‍යාත පරාසයක් තියෙනවා. ভাইබ්‍රේෂන් එකට අනුව ඇති වෙන සංඛ්‍යාත පරාසයක් තියෙනවා. ඒ සංඛ්‍යාත පරාසයට මේ විශ්වයේ තියෙන හැම ශක්තියින්ම මැවෙන්නේ නැහැ.
මේ විපාක සංඛ්‍යාතයට අනුරූප වන ශක්තියින් විතරයි ලැබෙන්නේ. ඒකට අනුරූප වෙන ශක්තියින් කියන්නේ ඒ ශක්තිය ගණයට අදාළ මේ අපිට පේන හැම දෙයක්. ඒ පෙනීම කියන කම්පන ස්වභාවයට විපාකයට මේ පෙනෙන සියල්ල ඒකට සමපාත වෙන ශක්තිය. දැන් එතකොට එතෙන්ට සමපාත නොවන අනන්ත ශක්තිය මේ විශ්ය තුල පවතිනවා. ඒවා පෙනීමට එන්නේ නැහැ. එතකොට මේ විපාකයට ආපු මේ රූපයත් අර ඒ වගේම මේ විපාකයට පෙනෙන්න පුළුවන් ශක්තියක්. ඒ නිසා පෙනෙනවා. මේ කය පෙනීම හටගන්නේ මේ විදියට. එතකොට මෙතන මේ දැන් කය කියන විපාකයේ තියෙනවානේ. ඒකට අපි ස්පර්ශය විඥානය කියනවා, පොට්ටප්ප විඥානය කියනවා, කාය විඥානය කියනවා ඒකට. එතකොට ඒකට ඒ කාය විඥාණයට සම්බන්ධයි ඒ කාය විඥානය කියන ඒකට සම්බන්ධයි මෙන්න මේ සබාධාමෙන් මේ මැවෙන රූපය. එතකොට මේ විඥානය හටගත්තොත් තමයි මේ රූපය දැනෙන්නේ. දැනීම කියන එක හටගන්නේ මේ විඥානය ක්‍රියාත්මක වුණොත් විතරයි. එතකොට මෙන්න මේ විපාක ස්වභාවය තුල දැන් ඒ මොහොතේ දැනෙන ශක්තියින් වල මැවීමක් තමයි මේ ඒ මොහොතේ ඇසීම දැනීම මේ කියන ස්වභාවයන් ටික. තේරුණාද ඒක? එතකොට මේ විඥානය කියන ශක්තියට දැන් ඇස කියන ශක්ති ධාරාව ක්‍රියාත්මක වුණා. දැන් මෙන්න මේ විපාක විඥානය කියන එක අපි මෙහෙම ගත්තොත් දැන් මේ වෙලාවේ දැන් තමා ඉන්න පරිසරය ගන්නකො දැන් තමාට පේන රාමෝ මේ දැන් මෙතන තමාට පේන යම්කිසි ප්‍රේම එකක් තියෙනවනේ නේ පරාසයක් මේ පේන සියල්ලටම ඇස යවන්න මේ මොහොතේ ඒ සියල්ලම මේ වෙලාවේ පේනවා කියන්නේ මොකද්ද? ඒ පෙනීම කියන්නේ තමාගේ අර විඥාණය ඔය සුද්ධ විපාක විඥානයේ මෙන්න මේ පෙනීම කියන නේ චක්කු විඥානය කියන ස්වභාවය මේ මොහොතේ හටගෙන. එතකොට මේ එහෙනම් මේ පේන සියලුම පරාසය කියන්නේ මේ අවකාශය කියන්නේ මොකද්ද? චක්කු විඥානය. එතකොට මෙතන තියෙන්නේ දැන් විපාකයක් විතරයි නා. ඒ විපාකයට නම් මේක කය කියලා ගත්තොත් මේ රූපය මැවෙන්නේ විපාකයට නම්. දැන් මෙතන මේ විපාකයට මේ රූපය දැනෙන්නේ මෙන්න මේ විපාකයට පෙනීම කියන විපාකයට මැවෙනවා දේවල් පෙනෙනවා. එතකොට දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ පෙනීම නම් මේ වෙලාවේ මේ පෙනෙන සියලුම පරාසය කියන්නේ මෙන්න මේ විපාක විඥානයේ ක්‍රියාත්මක වීමක් විතරයි නේද? කියන්නේ චක්කු විඥානය. එතකොට එමනම් මේ වෙලාවේ මේ පේන සියල්ලම කියන්නේ චක්කු විඥානය. එතකොට මේ පේන සියල්ලම චක්කු විඥානය නම් මේ මොහොතේ පවතින්නේ එපමණක් නම් එතකොට ඒ පේන සියල්ලම නම් චක්කු විඥානය පෙනීම නම් එතකොට ඒ පේන සියල්ලම වෙන්නේ සිතනේ. ඒ මොහොතේ මගේ විපාක සිත. එතකොට සිත කියන්නේ ඒ පංචස්කන්ධ ස්වභාවයනේ. ඒ මොහොතේ හටගන්න පංචස්කන්ධය. චක්කු විඥානය කියන ස්වභාවය පංචස්කන්ධ ස්වභාවය. එතකොට මේ පංචස්කන්ධ ස්වභාවය නේද සිත කියන්නේ? එතකොට ඒ සිතටම නේද මම කියන්නේ? නේ? එතකොට ඒ වෙලාවේ එහෙනම් සිතටම නම් මම කියන්නේ දැන් මේ වෙලාවේ මේ පෙනෙන පරාසෙම නේද සිත කිව්වේ. එතකොට මේ පෙනෙන පරාසෙන් තොර දැන් මේ පෙනෙන පරාසය මම නම් මේ පෙනෙන පරාසෙම සිත නම් එතකොට ඒ පෙනීමට මේ කයයි මේ ඔක්කොම කය තමාගේ කයත් ඇතුළුයි නේද?
එතකොට ඒ පෙනීමම සිතනම්. එතකොට ඔය මම කියලා හදාගෙන ඉන්න එක නා කොතනද දාන්න පුළුවන්? මම කියලා වෙනම කෙනෙක් ඔබවන්න පුළුවන් දෙතෙන්ට. ඒ කියන්නේ මේ පෙනෙන පරාසයම නේද එතකොට සිත වෙන්නේ. සිත කියන්නේ මොකද්ද? විපාක විඥානය. විපාක විඥානේ අර සැකසිච්ච විපාක විඥානේ චක්කු විඥානි කියන්නේ ඒ වෙලාවේ දැන් ඇස කියන තැන ප්‍රමුඛ වෙලා. කියන්නේ පෙනීම කියන ස්වභාවය ප්‍රමුඛ වෙලා. එතකොට මේ පෙනෙන පරාසයම සිත. එතකොට මේ පෙනෙන පරාසයම සිත වෙනකොට ඒ පෙනෙන පරාසයට මේ කයත් මේ රූපයත් අහුවෙලානේ. නේ? එතකොට මේ රූපයත් ඒ සිතේම කොටසක් නේ. එතකොට මෙතන මේ සියල්ලම සිත නම් එකම සිතක් නම් මෙතන වෙන් කරන්න පුළුවන්ද? දැන් මේ පෙනෙන සියල්ලම එකම සිතක් නම් ඒ සිත තුල තියෙන දේවල් වෙන් කරන්න පුළුවන්ද? එන වෙන් කරේ කොහොමද මෙච්ච දවසක්? මනසෙන් නේද වෙන් කරේ? ඒ කියන්නේ මනම් මේ මගේ කයත් මේ රූපයයි මේ සියල්ල කියන්නේ ඒ වෙලාවේ නිර්මාණය වෙන චක්කු විඥානයේ තුලට විද්‍යාමාන වෙන රූපයක් නේද මේ කය කියන්නේ නේ? එතකොට ඒ මොහොතේ විද්‍යාමාන වෙන ඒ මොහොතේ පෙනෙන පරාසයම නේද මගේ හිත. ඔය හිතෙන් තොර තව හිතක් හට ගන්නවද ඒ වෙලාවට? පෙනීම නම් ඒ වෙලාවේ පෙනීම විතරයි නේ එක සිතයි. එතකොට ඔය සිත ඇතුළෙම නේද මේ ඔක්කොම තියෙන්න ඕනේ මන. නේ? මේ පේන රූපයයි අනිත් රූපය සියල්ලම නිකන් හරියට අර එක කොලයකට ඇඳපු චිත්‍රයක් වගේනේ. එක සුදු කොලයක ඇඳපු චිත්‍රයක් වගේ නේද මේ පේන පරාසයම. එතකොට ඒ චිත්‍රය ඇතුලේ නේද මගේ රූපය අනිත් රූපය ඔක්කොම තියෙන්නේ. එතකොට මේ චිත්‍රය ඇතුලේ නිර්මාණය වෙච්ච රූපවලට කොහොමද මේ මං වෙන් කරේ? චිත්‍රය ඇතුලේ තියෙන රූප වෙන් වුණේ කොහොමද? අවිද්‍යාවෙන් හදපු මනස නේද එතෙන්ට ආවේ නේද? ඒ කියන්නේ අවිද්‍යාවේ මනස කියන්නේ නාම රූප. ඒ වෙලාවේ නාම රූප ඝට්ටණය වෙනවා. නාම රූපේ ඝට්ටණය වෙලා කියනවා මේ මම මේ ආරය කියලා. එතකොට මේ මම මේ ආරය කියලා අන්ත දෙක හැදෙනකොටම එතන ආයතන නිර්මාණය වෙලා. එතකොට එතන පවතිනම එකම තලයක නිර්මාණය වෙන එකම චිත්තද රූප ටික. ඒ චිත්තද රූප ටිකට දැන් මං කිව්ව ඇස කිව්වේ නෑනේ මේ මම කියලා. දැන් මනසනේ ඇවිල්ලා කිව්වේ මේ මම මේ අරයා කියලා. එතකොට ඇස කියන්නේ පෙනීමනේ. පෙනීම කියන්නේ විපාක ස්වභාවය. ඒ පෙනීම තුල සියල්ලම එකයි. පෙනීම තුල අපිට වෙන් කරන්න බෑ කිසිවක්. මනස තමයි ඇවිල්ලා එතන මනස කියන එක ක්‍රියාත්මක වෙලා ඒ මනස කියන එකේ අපි අවිද්‍යාවෙන් හදාගෙන කියනවා නාම රූප කියන ස්වභාවයනේ. ඒ නාම රූප කියන එකේ රූප කියන ස්වභාවයෙන් රූප කියන කොටසෙන් පෙන්නනවා මේ තමයි ඇස කියලා. මේ තමයි ඇස කියනකොටම මේ මම වෙන් වෙලා. කියන්නේ ආයතන හැදෙනකොටම මමය නිර්මාණය වෙලානේ නේ. ඒ රූප කියන එකෙන් පෙන්නන්නේ මේ ඇස කියලා. මේ ඇසටයි පේන්නේ. මේ ඇසට පේනකොට මම වෙන් වෙලා. ඒතර මේ ඇසට පේනවනම් පේන දෙයක් එතනම නිර්මාණය වෙන මේ එක මොහොතේ සිද්ධ වෙන. කියන්නේ මේ ඇස නිර්මාණය වෙලා රූපය නිර්මාණය වෙන්නේ නෙමෙයි. දෙක එකට සිද්ධ වෙන ක්‍රියාවලිය. ඇස රූපය දෙක එකට නිර්මාණය වෙන්නේ. ඇස හැදෙනකොටම රූපයක් නිර්මාණය වෙලා. ඒ කියන්නේ ඇසම තමයි රූපය වෙන්නේ. ඇසම තමයි රූපය වෙන්නේ. එතකොට ඒ නාම රූපේ රූප කියන කොටස මේක ඇස කියනවා. මේ අනිත් ඒවා මේ ඇසට බාහිර තියෙන මේ ඇස අයිති කෙනා මම කියනවා. මේ ඇස අයිති කෙනා මම.
එතනින් ඒ මම කියන ඒ රූපයෙන් බාහිර තියෙන හැම සියල්ලම මගෙන් බාහිර කියන තැන සීමාව පනවනවා. මේ සීමාව පනවන්නේ අන්න අර රූප කියන කොටසේ ඇස සහ රූපය වෙන්වීම මත. ඊට පස්සේ එතන නාම කියන කොටස ක්‍රියාත්මක වෙලා ඒ නාමයට අනුව වේදනා සංඥා සංකාර කියන ඒවා ක්‍රියාත්මක වෙලා එතන මේ අහවල් පුජ්‍යලයා කියලා සංඥාව අරගෙන අහවල් දෙය කියලා හඳුනා ගැනීම කළා ඒ දෙයට මම ඒ වේදනා කොටසෙන් කැමැත්ත අකමැති ස්වභාවය සහ ඊට පස්සේ අවසාන විඥාන කියන තැනින් ඒක මෙන්න මේ දේ තියෙනවා කියන දැන ගැනීම පනවනවා. මම ඉන්නවා මට පේනවා කියන දැන ගැනීම දෙනවා විඥාන කොටසේ. එතකොට ඒක ක්‍රියාත්මක වෙන්නේම නාම රූපේ. එතකොට සත්‍ය ස්වභාවය තමයි මම කියන්නේ මේ මොහොතේ මේ පෙනෙන තලය. පෙනෙන ප්‍රේම එක. මේ පෙනෙන ප්‍රේම එකෙන් තොරව වෙනම කෙනෙක් පණවන්න බෑ එතන. මේ වෙලාවේ පෙනීම කියන්නේ සිතක් නා. සිතට නෙපෙන්නේ නේ. මේ වෙලාවේ ඇසට නෙමෙයි පෙන්නේ සිතට. එතකොට මේ වෙලාවේ දැන් අර විපාක ස්වභාවය විපාකයේ පෙනීම කියන තැන මේ වෙලාවේ හටගත්තා. පෙනීම කියන කියන්නේ මේ මට මේ වෙලාවේ පේන මේ පරාසයක් තියෙනවද? ඒ පරාසයම තමයි මගේ චක්කු විඥානය. මගේ විඥානය. මේ විඥාන තලයක්. විඥානය කියන්නේ තලයක්. එතකොට අන්නේ විඥාණයට තමයි මේ වෙලාවේ මෙන්න මේ රූපයක් නැවුනේ. ඒ වෙලාවේ විඥානයේ පෙනීම කියන තැන හටගත්තේ නැත්තම් මේ රූපය පේන්නේ නැහැ. මේ රූපය නැවෙන්නේ නැහැ. මෙතන රූපයක් නැහැ. ඒ කියන්නේ එතකොට විඥානයේ මේ දැනීම කියන තැන ඒ වෙලාවේ හටගත්තේ නැති. කියන්නේ කය කියන තැන හටගත්තේ නැත්තම් කයට දැනීම හටගන්නෙත් නැහැ ඒ වෙලාවේ. ඒ කියන්නේ දැන් මෙතන මේ මොහොතේ මේ මම සහ මට බාහිර තියෙන සියල්ලම කියන්නේ මේ වෙලාවේ එකම සිතක්. එකම සිතක් කියන්නේ මේකට අදාළව එකම විඥානයක්. එකම පොදු විඥානයක්. දැන් මේ වෙලාවේ මට පේන ටිකම ඔයාටත් පේනවනේ නේ? දැන් වෙනස් කියන්නේ වෙනස් කෝණයකින් පේන්න පුළුවන්. නමුත් දැන් මේතන මේ තියෙන දැන් මේ පොදුවෙන් ගත්තොත් මේ සියල්ල මේ පොදු රාමුවකට අපි එකතු වෙනවනේ නේ. ඒ පොදු රාමුව තුළ මේ ඉන්න සියලු දෙනාටම ඔක්කොටම එකට පේනවනේ. එතකොට ඒ වෙලාවේ මේ එකම විඥානයක් නේද මෙතන මේ ක්‍රියාත්මක වෙන්නේ. එකම සිතක් නේද? ඒ කියන්නේ එකම සිතක්ගේ විපාක ස්වභාවය මෙතන එකම සිතක් ක්‍රියාත්මක වෙනවා. ඒක එතකොට එකම සිතක් ක්‍රියාත්මක වෙනකොට මෙතන කීප දෙනෙක් ඉන්නවද? ඔක්කොම එක විඥානයක් නිසා ඔක්කොම එකම රූප ටිකක් නේද? එකම විඥානයක් නේ. එතකොට ඔක්කොම මේ පෙනීමට මේ ඔක්කොම රූප ටික ආйти නම් ඒ වෙලාවේ දැන් ඔබට පේන පරාසයෙන් මටත් පේනවා. ඒ කියන්නේ මෙතන මේ වෙලාවේ එකම විඥානයක් නේද? එකම විඥානයක් නම් මෙතන ඔබ වෙනමයි මම වෙනමයි කියලා වෙන් කරන්න පුළුවන්ද? එතකොට ඒ කියන්නේ නම් මේ සබාධම තුල තියෙන එකම ශක්ති ස්වභාවයන් ටිකක් නේද මේ ඔක්කොම මේ මොහොතේ. එතකොට විපාක විඥානය කියන ඒ විස්ස විඥාණයට මේ මොහොතේ ක්‍රියාත්මක වෙන ශක්ති ස්වභාවයන් ටිකක් තමයි මේ මෙතන පෙනීම කියන්නේ මේ වෙලාවේ. එතකොට එතනින් අභිභවා ගිහිල්ලා මනස කියන එක දැනුමකින් තමයි කියන්නේ මේ වෙනම කෙනෙක් මේ වෙනම කෙනෙක් මේ වෙනම කෙනෙක් කියලා නේ. එතකොට මනස කියන්නේ අවිද්‍යාවනේ. අවිද්‍යාවකින් නොදන්නාකමකින් සකස් කරගන්නා
දැනුමක් මනස කියන්නේ. ඉතින් ඇත්තටම වෙන සිද්ධිය විතරයි අපි ඒ වෙලාවේ දකින්න ඕනේ. ඇත්තටම වෙන සිද්ධිය තමයි මේ වෙලාවේ චක්කු විඥානය කියන තැන. ඒ කියන්නේ විපාක විඥාන ස්වභාවය මෙතන මේ මොහොතේ හටගෙන තියෙනවා. විපාක විඥාණයට මේ සියල්ලම මැවිලා. හරියට මෙහෙම හිතන්නකෝ දැන් මේ උඩ ඉඳගෙන ලොකු ෆ්ලෑෂ් ලයිට් එකක් අහනවා. එතකොට ෆ්ලෑෂ් ලයිට් එකට ඒක යම්කිසි ලොකු පරාසයකට විහිදෙනවා එළිය. එතකොට අන්නේ විහිදිච්ච පරාසයට ඒ මොහොතේ අහුවෙච්ච ටික පේනව නේද ලයිට් එකටනේ? අහු නොවිච්ච ටික පේන්නේ නැහැ. එතකොට අන්නේ ෆ්ලෑෂ් ලයිට් එක කියන්නේ මොකද්ද? මේ අපි හැමෝගෙම විඥානය එකම විඥානය. එකම විඥානයක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ එකම විඥාණයට මේ සියල්ල මැවෙනවා. ඒ මැවීම ගැන අපිට වචන වලින් මොනවද පනවන්න පුළුවන්ද? ඒ මැවීම තුලම තියෙන රූපයක් නම් මේක. මේ සියල්ලම ඒ ෆ්ලෑෂ් ලයිට් එකට, ඒ කියන්නේ විඥාණයට, ඒ ලයිට් එකට ඒ වෙලාවේ මැවුන රූප ටික නා. ඒ ලයිට් එකට ඒ වෙලාවේ ප්‍රමුඛ වෙලා හටගත් වෙනුන රූප ටික නා. එතකොට අර ඒ ලයිට් එක නම් විඥාණය කියන්නේ. එතකොට මේ සියල්ල ඒකටනේ අයිති. ඒ විඥාණයටනේ අයිති. එතකොට ඒ විඥාණයට කියන්න පුළුවන් ද මේ මොනවා හරි දෙයක්? මේ අරයා මේ මෙයා මේ මම කියලා විඥාණයට කියන්න පුළුවන්ද? එතකොට මම ජීවත් වෙනවා අරයා ජීවත් වෙනවා මේක ලෝකය මේ මම මේ මගේ මේ විඥාණය කිසිම දෙයක් කියලා ලයිට් එකට කියන්න පුළුවන්ද එතන? අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මෙතන පවතින්නේ. ඔන්න ඔය ස්වභාවය හරියටම දැක්කම එතන ඒ ලයිට් එකට කියන්න පුළුවන්ද මෙතන ලෝකයක් තියනවාද නැද්ද කියලා? ලෝකයක් නැහැ කියලා කියන්න පුළුවන්ද? මෙතන ලෝකයක් නැහැ මේ නිකම් මේ ඒ වෙලාවේ ලයිට් එකට මැවුන ඒ වෙලාවේ මැවිච්ච රූප ටිකක් විතරයි කියලා? ඒ විඥාණයට දැනෙනවද? විඥාණයට එහෙම පැනවීමක් කරන්න පුළුවන්ද ඒ වෙලාවේ? ඒ කියන්නේ නෑ කියලා කියන්න පුළුවන්ද විඥාණයට? තියනවා කියලා කියන්න පුළුවන්ද? දැන් මේ මගේ ලයිට් එකට දැන් මේ වෙලාවේ මේ මැවුනා දැන් මේ තියනවා කියලා? එතකොට එහෙමනම් ඒ විඥාණයට ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑනේ. දැන් ඒ ස්වභාවය මම නම් ඒ ලයිට් එක කියන දැන් උඩ ඉඳලා ගහනේ ෆ්ලෑෂ් ලයිට් එක මම නම් ඒ මට දැන් ඒ මම කියන්නේ ඒක නම් මගේ විපාක විඥානය. ඒ විපාකය නම් ඒ පොදු විඥානය ඒක නම් එයාට කියන්න පුළුවන්ද මේ ලෝකයේ තියනවා නැහැ කියලා? මම ඉන්නවා නැහැ කියලා කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මොනවා හරි දෙයක් පනවන්න පුළුවන් දෙතෙන්ට. මම හිටියා දැන් නැති වුණා කියන්න පුළුවන්ද? මම කියලා දෙයක් ගැන ලෝකයක් කියලා දෙයක් ගැන කිසිසේත්ම කතා කරන්න බෑ නේද එතන? අන්න ඒ වගේ අන්න එතන හරියට දකින්න. එතන හරියට දැක්කනම් ඉතින් එහාට දකින්න දෙයක් නැහැ.
එතකොට අන්න ඒ වගේ තැනක ඒ කියන්නේ යම්කිසි එකම ශක්ති එකම විශ්ව විඥානයක් ඒ විඥානය තුල විපාකය නිසා දැන් මේ ඒ විඥානය තුල දැන් මේ ලයිට් එක වැටෙන්නේ ඇයි? ඒක තමයි විපාක ස්වභාවය. ඒ වැටෙන ලයිට් එක තමයි සම්පූර්ණ සුද්ධ විඥානය. විපාක විශ්ව විඥානය. එතකොට ඒකට මෙතන යම්කිසි රූප ටිකක් විද්‍යාමාන වෙනවා. ඒක විපාකය. එතකොට ඒ ලයිට් එක එතන පත් වෙනවා කියන්නේ අර විපාක ශක්තිය අපි අතොත් මේ විපාක විඥානේ ඒ කියන්නේ ভাইබ්‍රේෂන් වෙවි පවතිනවා. විපාක ශක්තිය විඥාන ස්වභාවය ක්‍රියාත්මක වෙවි පවතිනවා තලයට අනුව. එතකොට ඒ නිසා මේ ඔක්කොම මැවෙනවා. ඒ වගේ තමයි අර ෆ්ලෑෂ් ලයිට් එකට මේ සියල්ල මැවෙනවා මේ මොහොතේ. දැන් යම්කිසි මොහොතක ඔය ෆ්ලෑෂ් ලයිට් එක ඕෆ් වුණොත් ෆ්ලෑෂ් ලයිට් එක ඕෆ් වුණොත් අර මේ මැවීම කියන සියල්ලම ඉතුරු නැතුම් නිරුද්ධයිනේ නේ. මැවීම කියන සියල්ලම එතනින්ම අවසන්. මේක තමයි පරිනිර්වාණය. ඒතර අර ෆ්ලෑෂ් ලයිට් එක ක්‍රියාත්මක වෙනවා. ෆ්ලෑෂ් ලයිට් එකට මේ සියල්ල එකට මැවිලා පැටිලා පේනවා කියන්නෙම විපාක කයට අර විපාකයේ ආයතන ඉන්ද්‍රියන් පහ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඕක දැන් මේ මනුෂ්‍ය තලයේ දැන් මෙහෙම තියෙනවා. දැන් ඕක ওই විදිහට අපිට ඉතින් ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. දිව්‍ය තලයේ දිව්‍ය දෙවියෙකුට දෙන්නේ කොහොමද? එකම විඥාන ශක්තිය. එයාට ඒ වෙලාවේ ඒ තලයට අනුව ඒ මැවීම එතන සිද්ධ වෙනවා. ඒතර මේ වගේ රූප නෙමෙයි එතන මැවෙන්නේ නේ. වෙනස් ඒ තලයට අනුව මේ මොන හරි මේ විදිහට මැවෙනවා. එතකොට ඕක අරන් යන බ්‍රහ්ම තලයට අරූපාවචර ස්වභාවයට එතන මොකද පවතින්නේ? සිත විතරයිනේ නේ. එතන ආයතන නැහැනේ. එතකොට එයාට ඒ අර දැනීම විතරයි එතන ක්‍රියාත්මක වෙන්නේ නේ. සිත තුල පවතින දැනීම විතරයි. එයාට පෙනෙන ඇසෙන ඒ ස්වභාවයක් නෑ එතන. එතන එයාට රූප නෑ. ශබ්ද නෑ. ගන්ධ රස ඒව නෑ. ස්පර්ශය නෑ. අර සිතට දැනීම කියන එක පවතින. දැන් මේ වෙලාවේ හොඳට සිහිය පවත්ලා දකින්න මේ වෙලාවේ පෙනීම කියන එක දකින්න. ඒ විදර්ශනාව කියන්නේ මේ භාවනාවක්. දැන් 180 කියන භාවනාව කියන්නේ ඔන්න ඕක. ඒ විපාකය දකින්න මේ වෙලාවේ. දැන් මෙහෙම බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මට දැන් මේ වෙලාවේ යම්කිසි පේන පරාසයක් තියෙනවානේ. ඒකට මේ පේන පරාසයම කියන්නේ මම නේද? ඒ මගේ විපාක විඥානය. ඒ පරාසයට මේ රූපය සහ මේ සියලු රූපයන් එකට මැවිලා තියෙනවා. විපාකය. එතකොට මැවිලා තියෙනකොට දැන් එතන සම්පූර්ණ සිය පිටවගෙන ඒ පෙනීම තුලම ඉන්නවා. එතකොට මේ ඇහෙන ඒවත් ඔක්කොම ඇහෙනවා. එකකට හිත යන්නේ නැහැ. ඔක්කොම ඇහෙනවා ශබ්ද. පේන්නේ ඔක්කොම පේනවා. ඔක්කොම ඇහෙනවා. ඔක්කොම දැනෙනවා. ඒ කියන්නේ අර විපාකේ මං කෝ විපාකේ කියන එක ඕල්රෙඩි ඕපන් තියෙන්නේ. ඇස කන නාසය දිව කය මේවා විවෘතයි. මේවා හැම මොහොතෙම විවෘතයි. මේවා වහගන්නේ මනසින්. මනස අරන් යන එකකින් එක. එතකොට වැහෙනවා. එක අනිත් ඔක්කොම වහලා මේක අරගන්නවා. විපාකයේ තුල
ඒ සුද්ධ ස්වභාවය තුළම දැන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ වෙන තැනදී මේ ඔක්කොම පහම ඕපන් වෙලා තමයි දකින්නේ. මේක ආයි දකින්නවා මිනිස්සෙන් මැරෙනකොට. මැරෙනකොට මේ අන්තිම චුතිසිද්ධියේදී මේ පහම ඕපන්. හැබැයි යා ධර්මතාවයේ ධර්මයේ දන්නේ නැහැ. දන්නේ නැති නිසා අර එයාට පෙන්නන නිවන එයා දකින්නේ නැහැ. නිවන පෙන්නනවා මරණයේදී. නිවන අත්විඳිනවා. එයා දකින්නේ නැහැ. එයා එක සැරේට ඒ ස්වභාවය දකින්නේ එයා මනසට යනවා. එයා මනස ගැන විතරයි එයා දන්නේ. මේ ස්වභාවයෙන් දන්නේ නැහැ. එයා මනසට අහු වෙනවා. මනසත් එක්ක එයා තව තැනකට යනවා ভাইබ්‍රේෂන් එකක් හදාගෙන. මේක දන්න කෙනා නිවැරදි මෙතන මේක දැක්කොත් එතරම් එයා ඒ ඊටු ටික කෙලවර කරගන්නවා. ඒකයි මාර්ගයේ ඉන්න කෙනා ඵලය ප්‍රත්‍යක්ෂ වෙනවා. කියන්නේ අනාගාමී අරහත් මාර්ගයේ ඉන්න කෙනා අනිවාර්යයෙන්ම නිවන් දැකලා කෙලවර කරනවා කියන්නේ ඒ මරණාසන්න මොහොතේදී මේ පහම ඒ ඕපන් වෙච්ච බව එයා දකිනවා. මෙච්චරයි පවතින්නේ කියන එක එයා දකිනවා. ඉතින් මානස කියන එක එතනින්ම සම්පූර්ණයි. ඒ කියන්නේ සම්පූර්ණ විශ්වයම බව දකිනවා ඒක. මේ පහම එකට දකිනවා කියන්නේ එයා සම්පූර්ණ මේ විශ්වයම එකට විශ්වය බවටපත් වෙනවා. ඒක තමයි දැන් 180 දී මේ සම්පූර්ණ ඇසීම පෙනීම මේ සියල්ලටම හිත පවත්නකොට අර දැන් ධර්මය දන්නේ නැතුව ඒක කරන්න බෑ. දැන් ධර්මයෙන් අවබෝධ වුණානේ මේ පෙනීම ඔක්කොම එකක් කියලා නේ. ඒතර පෙනීම කියන්නේ හිතේ වෙලා මගේ විපාකය. ඒතකොට මේ පෙනීම ඇසීම ඔක්කොටම හිත පවත්තන් ඉඳලා උපරිම සමාධිය උපරිම සීය සමාධියට එනකොට එයාට පුළුවන් නම් ප්‍රඥාවෙන් මේ පෙනෙන ඇහෙන ස්වභාවයට යන්න. දැන් මෙච්චරලා මෙතන ඉඳ පටන් ගත්තේ. මෙතන ඉඳලා බලනවා කියලා මෙතන ඉඳලා අහනවා කියලා පටන් ගත්තේ. ඊට පස්සේ සතියෙන් ඉන්නකොට සමාධියෙන් ඉන්නකොට එයාට ධර්මය එයා තුලට එනවා. ධර්මය ඇවිල්ලා එයා નિરાයාසයෙන්ම මේ පෙනෙන ටික ඇහෙන පරාසය බවට එයා નિરાයාසයෙන්පත් වෙනවා. ඒ කියන්නේ මෙතන හිඳපු එයා මේ පැත්තට පනිනවා. මේ පැත්තට පනිනවා කියන්නේ එයා හරියට අර ෆ්ලෑෂ් ලයිට් එක වගේ සෙන්ටර් වෙනවා. සෙන්ටර් වෙලා මේ සියල්ල එකක් බව දකින්න. එතකොට සිත අයින් වෙනවා, කය වෙන් වෙනවා. ඒ කියන්නේ එයා සම්පූර්ණ විශ්ව බවටපත් වෙලා මේ මෙච්චර දවස් මම කියලා අල්ලගත්ත රූපය එකම රූපයක් බව ඒ මොහොතේ මැවෙන එකම සියල්ලම රූප බව එයා දකිනවා. ඊට පස්සේ එතන ඉඳලා එයාට ඒ ස්වභාවය කන්ටිනියු වෙනවා. හැම මොහොතෙම එයාට දැනෙනවා මේ මොහොතේ මේ මැවෙන දෙයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ මොහොතේ මැවෙන හරියට නිකන් අර සිහිනයක් කන්ටිනියු වෙනවා වගේ. ඒක දැක්ක කෙනාට එතන ඉඳලා ඊළඟ මොහොතේ ඉඳලා මේ බොඩි එක තුල යන්නේ. ඒක එයා සම්පූර්ණ විශ්වගත වෙනවා කියන්නේ. එයා හැමතිස්සෙම අර දැනීම කියන එක මුළු විශ්වයටම පවත්වනවා. විශ්වයම යා වෙනකොට මේ මොහොතේ එයාට දැන් මේ මොහොතේ මේක නම් මුණ දෙන්න තියෙන මේ වෙලාව එයා දකිනවා මේ වෙලාවේ මේ අර ඒ විපාක ස්වභාවය තුල මැවිච්ච ස්වභාවය. ඒ ස්වභාවය තුල මේ රූපයත් පවතිනවා. ඒ කියන්නේ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන සිහිනයක් වගේ. එතන දුවන සිහිනයක් වගේ. ඒ සිහිනේ මිදෙන්න බැරි බව දකිනවා. මිදෙන්න බැරියයි තාම විපාකයට අර ජීවය පවතිනවා. ඒ විශ්වගත වුණාට ඒ සිත සම්පූර්ණ අවකාශයට විසිරලා ගියාට සිත තාම විපාකයක් එක්ක අර මේ රූපෙත් එක්ක සම්බන්ධයිනේ. ඒ සම්බන්ධය තියෙනකන් මැවීම තියෙනවා. දැනෙනවා සියල්ල. දැනීම තියෙනවා. ඒතර යම්කිසි මොහොතක මරණයේදී අර මේ රූපය කියන තැන නිරුද්ධ වෙනවනේ. ඔක්සිජන් ඉවර වෙලා ආහාර ඉවර වෙලා මේ රූපය යම්කිසි මොහොතක රූපයේ උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම බිඳුවට බහිනවා. බිඳුවට බහිනකොට මේ කයේ උෂ්ණත්වය බිඳුවට බහිනකොට අර විපාක විඥාණයට මේ රූපයත් එක්ක අල්ලගෙන තියෙන විපාක ස්වභාවය ගිලිනවා. ඒ කියන්නේ මේකේ
කිව්වේ දැන් මේකේ උෂ්ණත්වය නිසානේ අරක හටගන්නේ. දැන් කිව්වේ මේකේ උෂ්ණත්වය නැත්තම් අරකට රඳන්න බෑ කියලා. මේකේ උෂ්ණත්වය ඉවර වෙනකොටම අර විපාක විඥානය කියන්නේ ශක්තියක් නේ එතන තියෙන්නේ. ඒ ශක්තිය දැන් මේකත් එක්ක සම්බන්ධ වෙනකොට තමයි ভাইබ්‍රේෂන් වෙන්නේ. මේක ගිලිහෙනකොටම අර ශක්තිය නිදහස් වෙනවා. නිදහස් වෙනවා කියන්නේ ඒ නිදහස් වෙනකොට මෙතන තියෙන අර විපාකය. මේ ඔක්කොම දැනෙන. ඇස කන නාසය දිව කය කියන ඔක්කොම ඇරෙනවා. ඉන්ද්‍රියන් පහම ඇරිලා තමයි නිදහස් වෙන්නේ ඒ ෂණේදී. නිදහස් වෙනකොට අන්න ඒ ෂණය මෙච්චරයි දැක්කේ මෙච්චරයි පවතින්නේ මේ ඒ සත්‍ය ඒ විදිහටම දැක්ක කෙනාට. එතනටම ඒ විපාකයටම සිහිය පැවැත්වුව කෙනා එතනින්ම නිදහස්. ඊට පස්සේ මේක මේ කය ගැලවෙනවා. මේ ස්වභාවය දැන් අවසාන සිතේදී දැන් මේක ගිලිහෙන්න හදනකොටම මේ විපාක ස්වභාවය පෙන්නනවා. මේ ආයතන ඉන්ද්‍රියන් පහම එකවර ඕපන් වෙලා විපාකයම පෙන්නනවා. ඒ විපාකයෙන් පමණයි කියන තැනට සිහිය පවත්වනකොට ඒ කියන්නේ ඒ විපාකේ පමණ ඒ මොහොතේ මේ ශක්තියට මේ මැවීම කියන තැන සිත පවත්තන සිහිය පවත්තන කෙනාට ඒ දැනීම විතරයි කියන පවත්තනට සිහිය පවත්තන කෙනාට මේක මෙතන ශක්තිය බිඳුවටම බහිනකොට කයේ මේක වෙන් වෙනවා. වෙන් වෙනකොට අර මේකේ තියෙන විපාක ස්වභාවය ගැලවෙනවා. ඒ විපාකේ හටගන්නේ මේකත් එක්ක තිබුණොත් විතරයි. මේකෙන් අයින් වෙච්ච තැනදී විපාකේ නැහැ. දැන් පරිනිර්වාණ කියන්නේ නිවන ප්‍රත්‍යක්ෂ වෙන තැනදී මේ දෙක වෙන්වීමක් නේ දකින්නේ. එතකොටනේ අර බ්ලැන්ක් වෙන තැනට දකින්නේ අත්දකින්නේ මේක වෙන් වෙන ස්වභාවය. එතකොට මේ මැවීම් දැනීම මුකුත් නැහැ. එතන පණ මුකුත් නැහැ කියන්න බෑ අත කියන්නත් බෑ. ඒ කියන්නේ අජීවී ස්වභාවය. එතකොට අර පරිනිර්වාණය දැන් නිර්වාණය දකින තැනදී අර එහෙම වෙන් වුණාට මේකේ ජීවේ ආයි හට ගන්නවනේ ඔක්සිජන් කාබන් දහනේ ආයි හට ගන්නවනේ. එතකොට මේක ආයි සම්බන්ධ වෙනවා. එතකොට තමයි ආයි රහත් ඵලය ලැබලා ආයි ලෝකෙට එන්නේ. ආයි ලෝකේ ක්‍රියාත්මක වෙනවා. පරිනිර්වාණයේදී ඒ රහත් ඵලය වෙන තැන වෙච්ච දෙයමයි වෙන්නේ. මේක වෙන් වෙනවා. නමුත් මේක ආයි හටගන්නේ නැහැ. මේකේ ජීවය ඉවරයි. එතකොට මේ ශක්තිය දැන් මේකේ ජීවය ඉවර නිසා මේකත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙනකොට විපාකයක් නැහැ එතන. විපාකයක් නැහැ කියන්නේ මේකේ ভাইබ්‍රේෂන් එකක් නැහැ. මේක 0. මේකේ ශක්තියේ තරංගායම එක 0. කම්පනය 0 වෙනවා. කම්පනය 0 වෙනවා කියන්නේ ඉහළම තලය නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව ස්වභාවයට ඒ ශක්තියපත් වෙනවා. ඒක තමයි පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. අපේ මනසේ ඒක දන්නේ නැති කෙනා අර මෙතෙන්දි මේ දෙකේ විපාකයේ පෙන්නුවට එයාට ඒ විපාකයට ඇහෙන දැනෙන ඔක්කොම එකවර හට ගන්නවනේ විපාක ස්වභාවය. එතකොට එයා එතන මොකක් හරි අරමුණක් අල්ල ගන්නවා. ඒ පේන පරිසරයේ පෙනීම මත එන දෙයකට අරමුණක් මනස වීදවනවා. මනස ඇදලා ගන්නවා. ඔව් එක්ක ශබ්දයකට. ඔව්. මනස ඇදලා ගන්නවා. එතකොට ඒක එයාට සම්පූර්ණ මේ ඇත්තක් වෙනවා. එතකොට ඒ කම්පණයට අනුව එයා තව තැනක මනස නිසා තමයි තව තැනක නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ. තේ බොන්න